යම් රෝගාබාධයක් ඇති විට ඒට නිවැරදි ඖෂධ ලබා ගැනීම වෙනුවට ලබා දුන් ඖෂධ වට්ටෝරුව නිරතුරුවම කියූ පමණින් එම රෝගාබාධය සුව නොවන්නාseම ධර්මයත් ශ්‍රවණය කර හොඳින් ධාරණය කරගෙන ඒ අනුව හැසිරීම වටිනා බවත් එවිට එහි නියම පිහිට පිළිසරණ ලැබෙන බවත් ධර්මය තුළින් අපට පැහැදිලි වෙනවා. ඒ සඳහා මඟ කියා දෙන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජමා විහාරස්ථානයේ පිහිටි මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සරත් ශාන්ත දේශප්‍රිය මහතාගේ සංකල්පනාවක් අනුව එතුමාගේ පූර්ණ සංවිධායකත්වයෙන් සිදු කරන ධම්මනදී තිත්ත සඳහම් දම් දෙසුම් මාලාවේ තවත් එක් සතරම දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනාව සිදු කිරීමට සිදු කළ ආරාධනෙන් වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ නිකවරටිය මූලික රෝහලේ සේවයෙන් යුතු වෛද්‍ය අචිරන්ද රණබාහු මිදිපොළවත්ත මහතා සහ වෛද්‍ය තනුජා අබේරත්න මහත්මිය, වඳුරාගොඩ පදිංචි දිලානි විජයවර්ධන මෙනවිය සහ දිනේෂ් විජයවර්ධන මහතා ඒ මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව එසේනම් මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශක මහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් මේ සූදානම් වෙන්නේ ධම්මනදී තිත්ත
ධර්මදේශනා මාලාව යටතේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි මේ ධර්මදේශනා මාලාව යටතේ අපි මෙතෙක් සාකච්ඡා කරමින් සිටියේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව අවසන් කිරීම සඳහා තවත් දේශනා දෙකක් පමණ සිදු කිරීම සඳහා ඉතිරිව ඇති බව සිහිපත් කරමින් අදත් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ජරා කියන වර්ගයේ සඳහන් වන තුන්වෙනි ගාථා රත්නය. පරිජින්න මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං විජ්ජති පුති සන්දේභෝ මරණං තංහි ජීවිතං. පින්නතුනි මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මේ රූපය ජරාව නිසා බොහෝම ඉක්මනින් දිරලා යනවා. ඒ වගේම මේ ශරීරය රෝගයන්ට වාසය කිරීම සඳහා කැදැල්ලක් හා සමානයි. මේ කය වහවහ බිඳෙන සුළුයි. පිළිකුල් සහගත වූ මේ කය නිරන්තරයෙන් අපද්‍රව්‍ය වගුරවන සුළුයි. එවන් කයක් සහිත මේ ජීවිතය මරණයෙන් කෙරවල දකි. ඒක තමයි මේ ගාථා රත්නයේ තේරුම. මේ සඳහන් කළ කරුණු ටික අපි දේශනාව තුළින් ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළේ උත්තරා කියලා අවුරුදු 120ක් විතර වයස ඇති භික්ෂුණීන් වහන්සේ නමක් ආරමුණු කරගෙන. පින්නතුනි මේ භික්ෂුණීන් වහන්සේ ශාසනයේ බොහෝ කාලයක් මනාව සිල් ගුණ සම්පූර්ණ කරගෙන දැන් ජීවිතයේ අවසාන කාලයට එකන් ඇවිල්ලා. බොහොම වයසයි. එක දවසක් පිඬුසිඟා වඩින වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහුණා. මේ භික්ෂුණීන් වහන්සේගේ විශේෂ ගුණයක් තිබුණා. තමන් පිඬුසිඟා වැඩලා දාන ටිකක් තමන්ට ලැබුණාම හදිසියේ ඔය අතර භික්ෂුන් වහන්සේ නම තවත් භික්ෂුණීන් වහන්සේ නම පිණ්ඩපාති වඩිනවා දැක්කොත් තමන්ට ලැබුණ දාන ටික බොහොම සතුටින් පූජා කරනවා. නැවත පිඬුසිඟා වඩින්න වෙලාව තිබුණා. නැවත වැඩලා තමනුත් වළඳනවා. එහෙම නැත්තම් එදා දවසම निराහාරව ඉන්නවා. ඒක විශේෂ ගුණයක් ඒ භික්ෂුණීන් වහන්සේලාගේ තිබිච්ච. පින්නතුනි එදා භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහෙනකොට දවස් කීපයක්ම ආහාර අරගෙන නැතුවයි හිටියේ. හුඟක් වයසයි. දින 3-4ක් ආහාර නැති නිසා දැන් හුඟා කායික වෙහෙස දැනෙනවා. එහෙම වෙලාවක තමයි මේ පින්ඩ පාත්‍රය පිටත් වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දැකලා මග ඉඩ දෙන්න ඕන නිසා මාර්ගයෙන් ටිකක් ඈත් වෙනකොට තමන්ගේ සිවුරු පොටත් පෑගුණා. පාරත් පටු තැන ඒ වික්ෂුණීන් වහන්සේ මහමග ඇද වැටුණා. අපි භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේව නැගිට්ටවල අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයේ අනුශාසනාවක් කළා. අරිහින්ද මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං විජ්ජති පුති සන්දීභෝ මරණං තම්හි ජීවිතං. මේ කය පිළිබඳව ජීවිතය පිළිබඳව අනිත්‍ය ස්වභාවය පිළිබඳව මේ ගාථා රත්නයෙන් බොහෝ කරුණු දේශනා කළා. පින්නතුනි අපි ගාථා රත්නයේ සරල තේරුම කල්පනා කරලා බැලුවොත් පරිජින්න මිදං රූපං මේ රූපය
මොහොතක් පාසා දිරල යනවා. රෝග නිද්දං පභංගුරං. ඉන්නතර මෙතන නිද්ද නීඩ කියන මේ පාලි වචනේ පාවිච්චි කරන්නේ කැදැල්ල එහෙම නැත්නම් කූඩුව කියන වචනේ සඳහා. මෙතන සඳහන් කරන්නේ වචනාර්ථය මේ බොහෝම ඉක්මනට දිරලා යන මේ කය ඇසුරු කරගෙන රෝගය නැමැති කුරුල්ලා ඇතුලේ ජීවත් වෙනවා. තව විදිහකට කිව්වොත් මේ කය ශරීර කූඩුව රෝගය නැමැති කුරුල්ලගේ කූඩුව. කූඩුව හදාගත්තට පස්සේ කුරුල්ලා හැම වෙලාවෙම කූඩුවේ ඉන්නවා. රෝග නිද්දං පභංගුරං. විජ්ජති ප්‍රතිසන්දේබු. එවන් මේ කය නිතරම බිඳෙනවා. විනාශ ස්වභාවයට ලක් වෙනවා. විජ්ජති ප්‍රතිසන්දේබු. ඉන්නතේ ප්‍රති කියලා කිව්වේ වැగిරෙනවා. ගලනවා කියන අර්ථය. මරණං තම්හි ජීවිතං. එහෙම තිබුණ මේ කය මරණයෙන් කෙරවල වෙනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. එහෙනම් අපි කාරණා ටිකක් සාකච්ඡා කළොත් පරිජින්න මිදං රූපං. මේ රූපය මොහොතක් පාසා දිරනවා. වෙනස් වීමේ ස්වභාවයට ලක් වෙනවා. වෙනස් වීම ස්වභාවය කරගෙනයි පවතින්නේ. කොහොමද රූපේ හැදිලා තියෙන්නේ? පින්නතුනි රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් එකතු වෙලා මේ ශරීරයේ හැදිලා තියෙනවා. මොහොතක් පාසා සත්‍යය ඇති වෙනවා නැති වෙනවා. එයි මේ මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව කියලා සඳහන් කළේ. තව විදිහකට කිව්වොත් මරණව උපදිනවා. ඒ වුණාට අපිට දැනෙනවද ඒක? ඒ වෙනස අපිට දැනෙන්නේ නැහැ. ඒකට හේතු කාරණා කීපයක් සඳහන් කරනවා. මෙන්නතේ එකක් තමයි මෙතන මරණව කියලා කියන්නේ අපේ හිත් පරම්පරාව. උපාද උපදිනවා ස්ථಿತಿ පවතිනවා භංග නැති වෙනවා. එක හිතක් ඉපදිලා ඒ හිත පැවතිලා ඒ හිත නැති වුණාට පස්සේ තමයි දෙවෙනි හිත උපදින්නේ. එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ කවදාවත්. ඇති වෙලා පැවතිලා නැති වුණාම ඊළඟ හිත උපදිනවා. උපාද ස්ථಿತಿ භංග කියලා කිව්වේ. නමුත් තත්පරයකට උපදින සිත් ගණන කෝටි ගණන් ප්‍රකෝටි ගණන් තත්පරයකට සිත් උපදිනවා. අපි දන්නවා තත්පරයක් කියලා කියන්නේ කොයි තරම් සුළු කාලයක්ද කියලා. මේ වාගේ සුළු කාලයක් තුල කෝටි ප්‍රකෝටි ගණන් සිත් පහළ වෙන නිසා මේ කය ඇද වැටෙන්නේ නැහැ. මැරෙනවා කියන සංඥාව අපට හරියටම තේරෙන්නේ නැහැ. අපි මුලින් සඳහන් කළා හිතක් උපදිනවා, හිතක් පවතිනවා, හිතක් නැති වෙනවා. එතකොට හිත නැතිවීම ඒක තමයි මේ මරණයටපත් වෙන කාලය කියලා කිව්වේ. නමුත් අපි ඇද වැටෙන්න දෙන්නේ නැතුව ඒ එක්කම නැවත සිතක් උපදිනවා. ඒ සිතත් පවතිනවා. ඒ සිතත් නැති වෙනවත් එක්කම ඊළඟ හිත උපදිනවා. අන්න එහෙම වේගෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙන නිසා තමයි අපිට තේරෙන්නේ අපි හැමදාම ජීවත් වෙනවා වගේ. පින්නතුනි මෙතන සඳහන් කරනවා ඒ තරම් සිත් කෝටි ගණන් උපදිනකොට එක හා වගේම රූප කලාප තමයි උපදින්නේ. එක හා වගේමයි කියලා කිව්වට වෙනස් වෙනවා. හැබැයිම වෙනස්. නමුත් ඒ වෙනස අපිට තේරුම් ගන්න හුඟා කල් යනවා. ඒකයි මෙතන එහෙම සඳහන් කරන්නේ. අන්න ඒ නිසා තමයි ඊයේ හිටපු කෙනාම තමයි අදත් දැක්කේ කියලා හිතෙන්නේ. එහෙම නැත්තම් ධර්මාර්ථය හොඳටම වැටහෙනවා නම් මේ වාඩි වෙච්ච අය නැගිටිනකොට මීට වඩා
හුඟක් වෙනස්. අනිත් කාරණාව තමයි පින්නතුනි අපි දකින්නේ වාඩි වෙච්ච කෙනාමයි නැගිටින්නේ කියලා. ඒ කෙනා කවදාවත් මෙතනින් නැගිටින්නේ නැහැ. වාඩි වෙච්ච කෙනා නෙමෙයි නැගිටින්නේ. වෙන කෙනෙක්. නමුත් එක වගේම රූප කලාප නිසා අපිට ඔහුමයි ඇයමයි කියලා හිතෙනවා. එක වගේම රූප කලාප ඇති වෙනවා කියලා කියහම පින්නතුනි මෙහෙම හිතන්නකෝ. සාමාන්‍යයෙන් අපි හැමෝම තොරන් දැකලා තියෙනවා. තොරණක් දිහා බලාගෙන ඉන්නකොට අපි කියමු එක්ක නිල් පාට එළිය නැත්නම් කහ පාට එළිය මේ තොරණ පුරාම යනවා වගේ අපිට පේනවා. ඇත්තටම එහෙම එළියක් තොරණ පුරාම යනවද? එහෙම එළියක් ඒ තොරණ යන්නේ නැහැ. අපි දකිනවා තොරණ දැල් වෙන්නේ නැතිකොට අර වටේට රවුම් හැම තැනම තියෙන්නේ එක වගේම විදුලි බුබුලු ගොඩක්. එතකොට රැයට බලනකොට පාට එළියක් යනවා වගේ පේනවා. අර විදුලි බුබුලු බොහොම වේගෙන් දැල්විලා නිමිල යනවා. ආන්ගේ දැල්වීමේ නිමීමේ කාර්යය වේගවත්කම නිසා අපිට දැල් වෙනව නිවෙනවා කියන කතාව පේන්නේ නැහැ. අපිට පේන්නේ තොරණ පුරාම එකම ආලෝක ධාරාවක් ගමන් කරනවා කියලා. ඒ අර ළඟ දැල් වෙන නිසා වේගෙන් ඒ කාර්යය සිද්ධ වෙන නිසා. එහෙනම් මේ ශරීරයේත් මොකද්ද මේ වෙන්නේ? ආන්ගේ තරම් ඊට වඩා හුඟක් වේගෙන් මේසිට උපදිනවා. රූප කලාප ඇති වෙනවා. අවතිනවා නැති වෙනවා. පරිජින්න මිදං රූපං. මේ රූපය නිතරම බුනිනවා. රෝග නිද්දං පබංගුරං. මේ ශරීරය ඇසුරු කරගෙන රෝගය නැමැති කුරුල්ල ජීවත් වෙනවා. දැන් බලන්නකෝ පින්නතුනි අපිට ලෙඩ රෝග කොච්චර තියෙනවද කියලා. නිමක් නැති ලෙඩ රෝග. සමහර ඒවා තාම වෛද්‍ය විද්‍යාවෙන්වත් හඳුනාගත්තේවත් නැති ඒවා. සමහර අයට කියනවා 1000කට එකක් විතර හැදෙන ලෙඩ. ලක්ෂයකට එකක් විතර හැදෙන ලෙඩ. ඊටාම දුර්ලභ රෝග. එහෙම ඒවාක් තියෙනවා. ධර්මයේ හැටියට 890ක් ව්‍යාධි 990ක් රෝග. ඒකට මේවා තියෙන්නේ මේ කයෙන් එළියේද? නෑ මේ කයේමයි තියෙන්නේ. ඒකයි සඳහන් කළේ රෝගය කියන කුරුල්ලා හුඩුව හදලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ යන භව ගමනේ අපි කරගත්ත කුසල අකුසල ධර්මයන් එක්ක මේ භවයට අපට හිමි රූපය තමයි මේ ලැබිලා තියෙන්නේ. අපිට හිමි ජීවිතය තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ ජීවිතෙන් පස්සේ කොහොම එකක් ලැබෙයිද කියන කාරණාව අපි තවම දන්නේ නැහැ. නමුත් මේ භවයට උරුම ප්‍රමාණය තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ශරීරයේ අභ්‍යන්තරේ වගේම බාහිරේ নানা ආකාර රෝග වලින් හැම වෙලාවෙම පිළිලා. බිජ්ජති. එවන් වූ කය බිඳෙනවා. ප්‍රතිසන්දේබෝ ඒ වගේම වැగిරෙනවා. කයේ යථා ස්වභාවයේ භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඇටකොටු 300ක් විතර මේ කයි තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. නහරවැල් 900ක් විතර තියෙනවා කියලා සඳහන් කරනවා. ඇටකොටු 300ක් නහරවැල් 900ක් තුලින් එකට ගලපලා ඔසවලා කෙලින් කරලා තියෙනවා. ඉන් පස්සේ සෑම ඇටකොටුවක්ම වහලා මාංශය ගල්වලා තියෙනවා. හැම ඇටකොටුවක් කරාම මතු පිටින් මස් තියෙනවා. ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ කුහරයේ තුලද තවත් මේක් දේවල් පිරලා තියෙනවා. ආමාශය තියෙනවා. ගර්භාශය තියෙනවා. අත්මාව තියෙනවා. පිත්තාශ තියෙනවා. බඩවැල් තියෙනවා. මහාන්ත්‍ර කුඩාන්ත්‍ර වශයෙන් කොටස් වෙලා තියෙනවා. මේ දේවල්
අර ඇතුලේ කුහරි තියෙනවා. පිටපැත්තේ සම්පූර්ණයෙන් හමක් පොරවලා වහලා තියෙනවා. දැන් අපිට මොකද්ද මේ පේන්නේ? පොරවලා වහලා තියෙන හැම තමයි අපිට පේන්නේ. ඒ පුද්ගලයාගේ හැම විවිධයි. සමහරුන්ගේ හුඟක් සුදුයි. සමහර අය නම් තලෙලලුයි. තව සමහර අය කළු පාටයි. විවිධ ප්‍රභේද මේ හැමේ තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු රුවට හරියට රැවටෙනවා පින්නතුනි. මේ රුවට රැවටෙනවා කියලා මොනවටද මේ රැවටෙන්නේ? පිටපැත්තේ තියෙන හැමට ඒ පාටට අඥානයි කියලා සඳහන් කළේ නිසා. සමහර වෙලාවට මුහුණ ටිකක් තුවාල කරලා පිටපැත්තෙන් තියෙන හැම යම් ප්‍රමාණයක් ගලවලා අයින් කළොත් තවත් පුද්ගලයෙකුට ඒ මුහුණ දිහා සමහර වෙලාවට බලන්නවත් හිතෙන්නේ. පුංචි දරුවෝ හරියට අපි සිප ගන්න කැමතියි. මම හිතන්නකෝ ඒක කම්බුලක් පැත්තේ ඔක්කොම හැම අයින් කෙරුවොත් කවදාවත් ඒ පැත්තත් සිප ගන්න හිතෙනවද කියලා? එහෙනම් වැඩිහිටි ජීවිතත් එහෙමම තමයි. අපි මේ හැම නිසා තමයි මේ සුභවාදී ආකල්පයක් අරගෙන ඉන්නේ. නමුත් කිසිම සුභවාදී බවක් නැහැ. අභ්‍යන්තරයේ ඊ타ත්ම පිළිකුල් සහගතයි. සමහර කෙනෙකුගේ තුවාලයක් නමුත් දැක්කහම තවත් කෙනෙකුට කලන්ත හැදෙන ස්වභාවයෙන් යුක්තයි. අනික බලන්න කැමති නෑ, බෙහෙත් දාන තැනක ඉන්න කැමති නෑ. දකින්න කැමති නිසා. නමුත් ඒ සියල්ලම මේ හැමට යට තියෙනවා. නමුත් කරුණු කාරණා නොදන්න නිසා මේ හැම දිහා බලලා හුඟක් අය හරියට වම් කරගන්නවා. කුසල් කරලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. සමහර වෙලාවට මහා මුගලන් මහරහතන් වහන්සේ, උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ, ඔය මහා පදුම දේවිය වාගේ අය වර්ණ පූජා කරලා වර්ණ ප්‍රාර්ථනා කරලා තියෙනවා. උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේත් නිල් මහනෙල් මල් පූජා කරලා මේ මල් පිටි යම්සේ වර්ණවත්ද මටත් එවන් ලස්සන හැමක් ලැබෙන්න ඕනේ, වර්ණයක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. මහා මුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. නිල් මහනෙල් පූජා කරලා කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නිසා තමයි නිල් පාට වෙලා ඉන්නේ. නමුත් වර්තමානයේ අපි හුඟක් සඳහන් කරන්නේ කරපු අකුසල කර්මයක් නිසා දුර්වර්ණයි කියලා. ඉන්නතුනේ එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මේ සංසාරේ වර්ණ සම්පත්තිය ප්‍රාර්ථනා කරලා ලබන්නත් පුළුවන්. ඒ ප්‍රාර්ථනා කරන්නත් වර්ණ පූජා කරනවා නම් හරි වටිනවා. ඒ නිසා අපිටත් ඕනෑම වර්ණයක් පූජා කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නෙළුම් මලක් වේවා, මහනිල් මලක් වේවා, කිනිහිරි මලක් වේවා, මහා කප්පින මහරජුරුවන්ගේ බිසව රන්වන් පාට සිරුරක් ලැබෙන්න කියලා කිනිහිරි මල් පූජා කරලානේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රාර්ථනාවක් ඒකාන්තයෙන්ම විපාක දෙනවා. ඉන්නතර ප්‍රඥාව සහිතව ප්‍රාර්ථනා කරන්න ඕනේ. වර්තමානයේ උනත් හිතලා බලන්නකෝ. ඊටාම ලස්සන රූපයක් තියෙන අය වැඩිපුර කුසල් කරනවට වඩා අකුසල් කරගන්න ස්වභාවය අපි සමාජයේ දකිනවා. ඒ මොකක් නිසාද අකුසල් කරගන්නේ? ඒ ලැබිලා තියෙන රූපේ නිසා. එමනම් අපිට උනත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ ප්‍රඥාවක් තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. මේ තරම් ලස්සන රුවක් ලැබුණට කමක් නැහැ. හැබැයි ඒ ලස්සන කවදාවත් මට සතර අපායට පාරක් නොවෙන්න ඕනේ. ඒ ලස්සන කවදාවත් මට රාගයෙන් මුසපත් වෙන්න හේතුවක් නොවෙන්න ඕනේ. ඒ වාගේ කරුණු පිළිතුරු ප්‍රාර්ථනා කරලා තියාගන්න ඕනේ. නැත්තම් අකුසලයටම යොමු වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි වෙනවා. එන අපි සඳහන් කර හිටියේ
මේ කය බිඳිනවා. එක හා සමාන රූප කලාප ඉපදුණා. පින්තුනි අර තොරණේ නිල් පාට එළියක්ම එක දිගටම ගමන් කරනවා. හැබැයි හදිසියෙම ওই නිල් පාට අතරේ කහ පාට බුබුලක් දැල්ලුණා. අපිට එක පාරම වෙනස පේන්නේ වෙනස පේනවා. එක වගේම රූප කලාප උපදිනවා. හැබැයි හදිසි තුවාලයක් වෙනස පේන්නේ. එතන උපදින්නේ ඊට සමාන රූප කලාප. අන්න ඒ නිසා වෙනසක් එකපාරම පේනවා තුවාලයක් ඇති වෙච්ච නිසා. නමුත් බිඳි බිඳි යනවා. දැන් හිතලා බලන්නකෝ අපිටත් ළමා කාලයක් තිබුණා. සමහරලාට ගෙවල් වල තාමත් ඇති ධන බඩ ගන්න කාලේ අරගත්ත පින්තූර. ඒ පින්තූරේ දිහා බලලා දැන් Taman ගැන හිතලා බලහම මොන තරම් වෙනසක්ද මේ වෙලා තියෙන්නේ. ලදරු කාලයේ තිබිච්ච ස්වභාවය දුවපැන ඇවිදින ළමා කාලේ එනකොට වෙනස් වෙනවා. ඒ ස්වභාවය අවුරුදු 10ක් 12ක් 15ක් වෙනකොට ඊටත් වඩා වෙනස් වෙනවා. නව යෞන් වී තිබුණ යම් රූපයක් තියනවාද ඒ රූපයක් වෙනස් වෙනවා. මැදියම් වයසට එනකොට ඉන්නේ ඊට වඩා හාත්පස වෙනස් වෙච්ච කෙනෙක්. සඳය සමීට යනකොට මැදියම් වයසේ හිටපු කෙනාටත් වඩා හුඟක් වෙනස් වෙච්ච කෙනෙක්. එහෙනම් මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ? විඳිලා වෙනස් වෙලා විනාශ ස්වභාවයට ගිහිල්ලා දැන් අපිට වෙනස තියෙනවා. පෙර කාලේ ඡායා රූපයක් එක්ක සංසන්දනය කර කර බලනකොට අපිට තේරෙනවා මොන තරම්නම් වෙනස් වෙලාද කියලා. කායික ශක්තියක් දැන් නැහැ. ඒ කාලේ නම් කොච්චර වැඩ කළාද? වැඩි හිටියෝ පස්සේ කාලේ ඒ දේවල් ගැන කිය උදන් අරනවා. කුඹුරු කොටන්න ගියාම මෙහෙමයි. හේන් කොටන්න ගියාම මෙහෙමයි. අපි පාසල් යන කාලේ ඔය ධාවන තරංග වලට එකතු වෙච්චාම මෙන්න මෙහෙමයි දීවි. ඔය නොයෙක් දේවල් කියනවා. පිළිතුරේ කෝරවිය මහරජුරු රට්ටපාල මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කරුණු බොහෝමයක් සාකච්ඡා කළා. ආන්විතර එක කරුණක් තියෙනවා මට මමවත් නෑ කියන. කෝරව රජුරු අහනවා ඇයි ස්වාමීනි හිම සඳහන් කළේ? ඒ වෙලාවේ රහතන් වහන්සේ නැවත අහනවා මහරජා ඔබට මතකද ඔබේ තරුණ කාලේ? ඒමයි ස්වාමීනි මට හොඳට මතකයි. ඒලා රහතන් වහන්සේ අහනවා මහරජේ ඒ කාලේ කොහොමද කායික ශක්තිය? ස්වාමීනි මොනව අහනවද? මම දුවන මෝ පිටිපස්සේ එලවලා මෝ අල්ලනවා. දුවන අශ්වය පිටිපස්සේ එලවලා අශ්වය අල්ලලා මෙල්ල කරනවා. ස්වාමීනි ඔවුන් සමග පස්සෙන් දුවනකොට මට හිතුනේ කෝරව්‍යයට 이르දියක් පහළ වෙලාද කියලා. මං ඒ තරම් වේගෙන් දුවනවා. ඒ රහතන් වහන්සේ අහනවා මහරජා දැන් කොහොමද කියලා. ස්වාමීනි මොනවා අහනවද? දැන් මම කොච්චර වෙනස් වෙලාද? ස්වාමීනි කොයිතරම් වෙනස් වුණාද කියලා කියනවනම් දැන් මේ ඉන්ද්‍රියෝ මට අඩංගු නෑ. මගේ කකුල මම තියන්නේ එක තැනක. එතෙන්ට කකුල තියනවා කියලා කකුල තියහම මගේ කකුල නතර වෙන්නේ වෙන තැනක. දැන් කකුල තියෙන තැන නෙමෙයි කකුල පිහිටන්නේ. ආන්ගේ තරමට ස්වාමීනි දැන් වෙනස් වෙලා. ඉතින් මේ කරුණු අපේ ජීවිතවලත් හොඳට අත්දැකීම් තියෙන දේවල්. එනම් විජ්ජති බින්දෙනවා වෙනස් වෙනවා. ඇස් දෙක වෙනස් වෙනවා. කෙස් ටික වෙනස් වෙනවා. හැමේ පිළිම වෙනස් වෙනවා. අතපය වෙනස් වෙනවා. හැසිරීම වෙනස් වෙනවා. ප්‍රතිසන්දී මේ කය මුලින් සඳහන් කළාට කෝටු 300 නහරවැල් 900 ඊට පස්සේ ඇට කෝටු වල මස් අලවල අභ්‍යන්තරී කුහරයක් තියෙන නිර්මාණය වෙලා තියෙන කය. ඒ කය හැමකින් වහලා තිනවා කියන කාරණාව සඳහන් කරන්න ගිහිල්ලයි අපි ටිකක් දීර්ඝව කරුණු සාකච්ඡා කළේ.
මේ අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම අපද්‍රව්‍යමයි. මේ කය ඊ타ත්ම පිළිකුල් සහගතයි. අඥානීයකට හිතෙනවා ඒක හරි සුන්දරයි කියලා. නමුත් අපේ පින්තුන් අහලා තියෙනවා අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගන්ධිය කියන බමුණට පිහිට වෙන්න බමුණු ගෙදර වැඩිය වෙලාවේ මාගන්ධිය පවුලේ අය ඒගොල්ලන්ට හිටියා ජම්බුද්දීපේ හිටපු ලස්සනම රුව තියෙන දුවක්. ඇය විවාහ කරලා දෙන්න හැටියක් නැතුව ලත වෙවි තමයි හිටියේ. මෙච්චර ලස්සන රුවකුත් තිබිලා නම් ඇයි විවාහ කරලා දෙන්න බැරුව තාමත් ලත වෙන්නේ? ඇයව ඉල්ලන ප්‍රමාණය වැඩි. නොඑක් අය රාජකුමාරවරු සිටු කුමාරවරු ඇවිල්ලා ඇය ඉල්ලනවා. නමුත් දැන් ඉතින් කවුරු හරි එක්කෙනෙකුට දුන්නොත් අනිත් ඔක්කොම තරහ වෙන නිසා මාගන්ධියගේ තාත්තට කරන්න දෙයක් නැතුව ඉන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්ධියගේ නිවසට වැඩියහම මාගන්ධිය බමුණ කල්පනා කළා දුවට ගැලපෙන හොඳම මනමාලය ඇවිල්ලා ඉන්නේ අදයි කියලා. දුවට වඩා ලස්සනයි. ඒ නිසා කාරණාව වහාම දන්වලා මොහොතක් රැඳී ඉන්න දුව එක්කෙන්න. ගෙට දුවගෙන ගිහිල්ලා දුව එක් කරගෙන ඉල්ල පෙන්නලා විවාහ කරගන්න කිව්වට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ බ්‍රාහ්මණේ ඔබේ දුව මගේ අතින් ස්පර්ශ කරනවා තබා මගේ පාදයෙන්වත් ස්පර්ශ කරන්න මං කැමති නෑ කියලා. ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඇය හරියට අසුචි කලගෙඩියක් වගේ මට පේන්නේ. ඒකට මාගන්ධිය විතරද අසුචි කලගෙඩියක් වෙන්නේ? අපි හැමෝම එහෙමයි. ලේ, සෙම, සරව, මල, මුත්‍ර, අභ්‍යන්තරයේ පැසුණු ආහාර, නොපැසුණු ආහාර මේ ඔක්කොම දරාගෙන ඉන්නේ මේ බඹයක් පමණ වෙච්ච මේ කය. හරියට ඇවිදින වැසිකිළියක් වගේ. අපි ගන්න ආහාර ජීර්ණය වීමෙන් පස්සේ අන්තිමට පහ වෙලා ගිහිල්ලා මහා අන්තරයේ අග කෙරවලේ අඟල් 10ක් පමණ ප්‍රමාණය එකතු වෙන්න පටන් ගන්නවා. ඒ එකතු වෙලා තියෙන්නේ බැහැර කළ යුතු දේවල්. දවසේ කුණු ටික ඔක්කොම භාජනයකට එකතු කරලා හවසට බැහැර කරනවා වගේ මේ කයේ නානා ක්‍රියාදාමයන්ට යොමු වෙලා ශක්තිය දීලා බැහැර කළ යුතු කොටස් ටික ඒ ප්‍රමාණය ඉතුරු වෙලා තියෙනවා. ඒකට අපි කියන්නේ අසුචි කියලා. සුචි කියලා කියන්නේ පිරිසිදුයි. අසුචි කියලා කියන්නේ අපිරිසිදුයි. ඒතර මේ අපිරිසිදු දේවල් තමයි එකතු වෙලා තියෙන්නේ. පැය ගණන් තියෙනවා. දවස් ගණන් තියෙනවා. පරම දුර්ගන්ධ තත්ත්වයටපත් වෙනවා. අස්කලා නම් බැහැර කළා නම් ඒ ඔක්කොම නතර වෙලා තියෙන්නේ වැසිකිළියේ වලේ. නමුත් අස් නොකර දැන් මේ පවතින තාක්කල් ඒ පවතින ප්‍රදේශයේ හරියට නිකන් වැසිකිළි වලක් වගේ. ඒ නිසා සඳහන් කළා මේක සෝදලා පවිත්‍ර කරන්නත් බෑ කවදා. වැසිකිළි වලක් නම් ඇදලා අස් කරලා හරි දාන්න පුළුවන්. නමුත් මේක සෝදන්න බෑ. කවදාවත් ඔය කතා කරපු ප්‍රමාණය සෝදන්න බෑනේ පින්නතුනි. මහාන්තරයේ අඟල් 10ක් විතර කොටස අපිට කවදාවත් සෝදන්න වෙන්නේ නැහැ. එහෙමනම් අවුරුදු 10කින් 15කින් 20කින් 25කින් 60කින් 70කින් හොදලා නැති පරම අපවිත්‍ර වූ වැසිකිළි වලක් හා සමානයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න එයත් ඔසවගෙනම එහි මෙහි යන නිසා මේ ඇවිදගෙන යන්නේ වැසිකිළියක් හා සමාන තැනැත්තේ. ඒ විතරක් නෙමෙයි මුත්‍රාශයකුත් තියෙනවා. ඒකත් නිතරම පිරෙනවා. එතකොට මේ යනකොට මලයි මුත්‍රායි දෙකම අරගෙන අපි යන්නේ. ඒ නිසා සඳහන් කළා ඇවිදින වැසිකිළියක් ඇවිදින කැසිකිළියක් හා සමානයි කියලා. කොයි තරම් අපවිත්‍රද පිළිකුල් සහගතද යන බව අපිටම දැනගන්න පුළුවන්. අපි කවුරු හරි කෙනෙක් කටට ආහාර ටිකක් දාලා
ඒක දිවෙන් කලවම් කරලා දත් වලින් හපලා මිශ්‍ර කරලා තව කෙනෙකුට දුන්නොත් අරගන්න කෙනෙකුත් ඉඳීද පින්නතුනි? ගන්නේ නැහැ කවුරුවත්. ඊටාම සුවඳට මේසෙ උඩ තිබුණ ආහාරය. එතනින් බෙදා ගන්න හැමෝම කැමතියි. නමුත් ඒ ආහාරයම මගේ කටට දාලා කෙලත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ ඒක ගන්න නම් කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එළිය යනකොට කරට උඩින් අත දාගෙනත් යනවා. අතින් අල්ලගෙනත් යනවා. සමහර වෙලාවට ඔසවගෙනත් අරන් යනවා. පිළිකුල් බවක් තියනවද? ඇයි නැත්තේ? අභ්‍යන්තරයේ ඔක්කොම මේ හැමෙන් වහලා තියෙන නිසා. මායාවක ජීවත් වෙන අපි මේ අභ්‍යන්තරය ගැන හිතන්න පෙළඹෙන්නේ නැති නිසා බොහෝසේ අකුසල රැස් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි විජ්ජති බිඳිනවා කියලා කිව්වා. ප්‍රතිසන්දේබෝ වැగిරෙනවා කියලා සඳහන් කළා. ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. 99000ක් විතර. රෝම කූප මේ ශරීරේ තියෙනවා. මේ හැම රෝම කූපයක් ගානෙම සිදුරක් තියෙනවා. ඒ සිදුරු වලින් නිරන්තරයෙන් එළියට බැහැර කරනවා. මොනවද? දහදිය වගේ දේවල්. මතුවෙන්නේ ඒ රෝම කූප ගාව තියෙන සිදුරු වලින්. රත් වෙනකොට විවෘත වෙලා මතුවෙනවා. ඉතින් මේ අපද්‍රව්‍යයක් බැහැර කරන්නේ. දහදිය වල කිසි පළක් නැහැ, සුවඳක් නැහැ. අපි දහදිය දුර්ගන්ධයේ තියෙන නිසා වස්ත්‍ර ආදියත් සෝදලා දානවා. ඊට අමතරව දොරවල් 9ක් තියෙනවා කියලා දේශනා කළා. ඒ දොරවල් 9න් 7ක්ම පින්නතුනේ වහන්න බැරි තැනක තමයි තියෙන්නේ. මොනවද ඒ වගේ පිට වෙන්නේ? අපද්‍රව්‍ය. තියෙන්නේ වහන්න බැරි තැන. කොහෙද මේ 7ක්ම තියෙන්නේ? ලස්සනයි කියලා අපි කතා කරන මොහොන ආශ්‍රය කරගෙන. ඇස් දෙකයි, කන් දෙකයි, හතරයි, කටයි, පහයි. ඇස් දෙකයි, කන් දෙකයි, මුඛයයි, පහයි, නාස්පුඩු දෙකයි, හතයි. මේ කිසිම ద్వාරයකින් කවදාවත් රන් රිදී මුතුමැණික් ඇවිල්ලාම නැහැ. තව කෙනෙක් දැක්කොත් පිළිකුල් හිතන දෙයක්ම තමයි තියෙන්නේ. ආන් නිසා අනුන්ට හොරෙන්ම ගිහිල්ලා බැහැර කරලා එනවා. එතකොට මේ තමයි වැగిරෙනවා. විජ්ජති. මල මූත්‍රා කරන දොරටු දෙකක් තියෙනවා. එතකොට 9යි. ඒ ප්‍රදේශයේ අපිට වහලා තියන්න පුළුවන්. නමුත් මුහුණ කොහොමත් වහලා තියන්න බැරි නිසා අපද්‍රව්‍ය ගලන දොරටු 7ක් මුහුණ ආශ්‍රය කරගෙන පවතිනවා. නමුත් රාගයෙන් රත් වෙච්චහම එහෙම කාරණාවක් කවදාවත් තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා කතරම් පිළිකුල් වුණත් සමහර අය මේ කය නිසා බොහෝසේ අකුසල රැස් කරනවා. මරණං තම්හි ජීවිතං. මෙහෙම පවතින මේ කය කවදා හරි දවසක මරණයෙන් කෙරවල වෙනවා. ඒක තමයි මේ ජීවිතයගේ ස්වභාවය. උපන්නොත් යම් කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒ බව සත්‍යයි. හැබැයි ඒ වුණාට මැරෙන්නේ කවදද? මැරෙන්නේ කොතනද? මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ මොන හේතුව නිසාද? මැරෙන්නේ කොයි වෙලාවේද? මේකක්වත් අපි දන්නේ නැහැ. අපි දන්නේ එකයි ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියන දන්නවා. මේ ඉන්න හැම කෙනෙක්ම මැරෙන බව ඇත්ත. හැබැයි සූදානම්ද කියන කාරණාව දන්නේ නැහැ. මරණය හැමෝටම ਸਰව සාධාරණයි. බලදාසලා භීමසේනලා වගේ මහා ශක්තිවන්තයෝ මැරිලා ගියා. ඒ ශක්තිය පාවිච්චි කරලා තව ටිකක් ජීවත් වෙන්න බැරුව ගියා. මිනිස්සු කෝටි 100ක විතර ශක්තිය දරන නන්දි මිත්‍ර ආදී මේ රටේ හිටපු මහ යෝධයෝ දැන් නෑ මැරිලා ගිහිල්ලා. ඒ තරම් කාය ශක්තියක් දරලා මිනිස්සු
කෝටි 100ක විතර ශක්තිය. නමුත් ඒ ශක්තියෙන් මායя තල්ලු කරන්න පුළුවන්කමක් තිබුණද? එහෙම දෙයක් නම් කවදාවත් කරන්න බෑ. එවන් ශක්තිවන්තයෙක් මරුණා. මහා ඍද්ධිවන්තයෙක් මරුණා. මහමුගලන් මහරහතන් වහන්සේ මේ ශාසනයේ හිටපු මහා ඍද්ධිවන්තයා. නමුත් අතීත කර්මක් විපාක අරගෙනම එවන් මහා ඍද්ධිවන්තයා පිරිනිවන් පෑවා. මහා ප්‍රඥයින් වෙච්ච බොහෝ දෙනා පිරිනිවන් පෑවා. මැරිලා ගියා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා කියලා ඊටාම ප්‍රචලිත සාරිපුත්‍රයන් වහන්සේ පිරිනිවන් පෑවා. ඊතරම් ප්‍රඥාවකින් මායя මුලා කරන්න කල්පනා කළේ නෑ. සියලු දෙනාටම උසස් වෙච්ච තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ අවසාන කාලේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. පරිනිර්වාණ මංචකේ මේ සමාධීන් කෝටි ලක්ෂ 24ටම සමවැදෙනකොට එකින් එකට සමවදිනකොට භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්වෙන ආලෝකයේද වැඩි වෙනවා. ඒව වෙලා දැන් තන්නි කරම ගිනි කඳක් වගේ. කොලන් වැදුනහම දිලිසෙන ගිනි අඟුරක් වගේ. ගිනි අඟුරක් වගේ දිලිසිලා. ඒ කියන්නේ සමාධීන්ට සමවැදෙනකොට ශරීර වර්ණය එන්නෙන් වැඩි වෙනවා. එහෙම දිලිසිලා අන්තිමට මහා ගිනි අඟුරු වලකට එක පාරම මහ වැස්සක් ඇදහැරුණා. ඊ මොකක් වෙනවද? භාග්‍යතුන් වහන්සේ එක පාරම නිමිල ගියා. එහෙනම් මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම ජීවිතේ මරණයෙන් කෙරවල කරනවාමයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ශරීරයේ පිළිකුල්, මේ ශරීරයේ දුර්ගන්ධයි, මේ ශරීරයේ નિසරුයි මරණයෙන් කෙරවල වෙනවා. නම් මේ ශරීරයේ පාදක කරගෙන අපිට මේ සංසාරයෙන් එතර යන්න පුළුවන්. බොහෝ දෙනා සංසාරයෙන් එතර කරවන්න පුළුවන්. බොහෝ දෙනාට මහා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. මනුස්ස ජීවිතය සසර නිමක් නැති පින් කරගත්ත ජීවිතයක්. සම්මාදිට්ඨික ජීවිතයක් ඊට වඩා වටින ජීවිතයක්. හැම මිනිස්සුම එකයි කියලා අපි කීවට හැම මිනිස්සුම එක නෑ පින්නතුනි. කුසලයට අනුව වුණුන්ගේ වෙනස්කම් තියෙනවා. එhmenan සම්මා දිට්ඨිකත්වයේ ලබාගත් අය අනික් හැමෝටම වඩා පිනෙන් උසස්. අනික් හැමෝටම වඩා සසර කරගත්ත කුසලයේ තියෙනවා. සම්මා දිට්ඨික වෙන්නේ. නැවත යහපතෙහි පිහිටන්න ලබාගත් අවස්ථාව. ඒ අතර පිරිමි කෙනෙක් වෙලා ඉපදෙනවා කියන එක කාන්තාවක් වෙනවට වඩා තවත් මහත් වාග්ය සම්පන්න අවස්ථාවක්. සම්මා දිට්ඨික පිරිමි මනුස්ස භවයක් ලබන කෙනෙක් කොයිතරම් උතුම් පිරිමි ආත්මයක් හැම කෙනෙකුගේම උසස්. සම්මා දිට්ඨික පිරිමි ඒ හැමෝටම වඩා උසස්. දෙවියෙකුට කරන්න බැරි, බ්‍රහ්මයෙකුට කරන්න බැරි, මාරයෙකුට කරන්න බැරි මහා කර්තව්‍යයක් පිරිමියෙකුට කරන්න පුළුවන්. දෙවියන්ට, බඹුන්ට, මරුන්ට කරන්න බැරි මනුලව පිරිමින්ට විතරක් කරන්න පුළුවන් ඒ අපූර්ව කර්තව්‍ය මොකද්ද? ඒ පිරිමියා ශ්‍රේෂ්ඨ වෙන්නේ මෙන්න මේ හේතු නිසා. මොනවාද? ලෞතර බුදු වෙන්නේ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට බෑ. ලෞතර බුදු වෙන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. පසේ බුද්ධත්වයේ ලබන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. සක්විති රජ වෙන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. සක්‍ර දේවේන්ද්‍ර වෙලා උපදින්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. එහෙමනම් එවන් ශ්‍රේෂ්ඨ තැනක ඉන්න පුරුෂයෙක් තමන් කවුද කියන කාරණාව හරියටම තේරුම් අරගත්තොත් ඔහු තමන්ගේ ජීවිතයට කොච්චර සාධාරණයක් කරයිද?
පින්නතුනි ලංකාව වගේ රටක ස්ත්‍රී ආත්ම භාවයක් ලැබලා ඉපදුනත් පුරුෂාත්ම භාවයක් ලැබලා ඉපදුනත් ඒ ජීවිතයට මනාව වූ සාධාරණයක් කරගන්න හොඳ හැකියාවක් තියෙනවා සම්මාදිට්ඨික බව තියෙනවා නම් ඒ නිසා ඔබට ලැබිලා තියෙන මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න ඔබ හැම කෙනෙක්ම උත්සාහ කරන්න. මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඊටාත්ම දුර්ලභ ජීවිතයක්. හුඟක් දෙනෙකුට පින්නතුනි මේක දුර්ලභ ජීවිතයක් කියන කාරණාව වචන මාත්‍රයක් විතරයි. හුඟක් අය හිතනවා ඇති දුර්ලභයි කියලා කීවට ඔය ඕන තරම් මිනිස්සු උපදින්නේ කියලා. පින්නතුනි ඉපදෙනවා නම් අපිට පේනවා. නමුත් අතීතයේ හිටපු තරම් අද ලෝකේ මිනිස්සු නැහැ. ඉන්න මිනිස්සුන්ට පින මදි නිසා ලෝකේ තියෙන ආහාර පාන ටිකත් මදි වෙනවා කියලා සඳහන් කරනවා. සමහර රටවල් වල කෑම නැතුව මැරෙනවා. සමහර රටවල් වල බොණ්ඩ වතුර ටිකක් නැතුව මැරෙනවා. සමහර රටවල් වල දරුවෝ උපදිනකොටම ආහාර අහිමි නිසා නොඑක් රෝගාබාධ වලට ලක් වෙලා උපදින්නේ. මුතුනි එහෙමනම් අතීතයේ හිටියා වගේ ජනගහනයක් හිටියානම් මේ කාලේ කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ඕනතරම් උපදින්නේ ඔය කියලා කීවට පිළිතුරු වැඩිපුර උපදිනවා කියලා කියන්නේ දිව්‍ය ලෝක වැඩියෙන් හිස් වෙනවා කියන එකයි. දිව්‍ය ලෝකවල ඉන්න අය චුත වෙනවා කියන එකයි. මනුස්ස ජීවිතය කියලා කියන්නේ අපායට යන අතරමඟ නතර වෙච්ච එක නවාතැනක්. මේ හැම මිනිසෙක්ම බ්‍රහ්ම ලෝකේ හිටපු කාලයකුත් තිබුණා. බඹලව සැප විඳින්න තිබුණ පුණ්‍ය මහිමයන් ඉවර වෙච්ච නිසා බඹලවින් චුත වෙලා දෙව්ලොවට එනවා. ඉහළ දිව්‍ය තලවල ඉඳලා චුත වෙලා පහළ දිව්‍ය තලවලට එනවා. සමහර අය එහෙම්ම චුත වෙලා නිරේටත් යනවා. පල්ලෙහම දිව්‍ය තලයකවත් වාසය කරන්න තරම් පුණ්‍ය මහිමේ මදි වෙච්ච නිසා කරගෙන තිබුණ පින් ඉවර වෙච්ච නිසා ඉවර වෙමින් පවතින නිසා එහෙන් චුත වෙලා තමයි හුඟක් අය මනුස්ස ලෝකෙට එන්නේ. අපිට පේනවා ඉහළ ඉඳලා ක්‍රමක්‍රමයෙන් පහළට යවිල්ලා තියෙන්නේ කියලා. පින්තුනි අපි එනකන් බලාගෙන ඉන්නේ තව ලෝක 4ක් පල්ලෙහ තියෙනවා. හැබැයි ඒවට අපි කියන්නේ සතර අපාය කියලා. ඊටාම භයානක දුක් සහිත තැන්. එහෙනම් බඹලවින් චුත වෙලා දෙව්ලොවට දෙව්ලොවින් චුත වෙලා මනුලොවට මනුලවින් චුත වෙලා සතර අපායට යන්න තියෙනවා. ඒකයි මම සඳහන් කළේ අපායට යන අතරමඟ නතර වෙච්ච තැනක් මෙතන කියලා. අවුරුදු 60 70කට විවේක ගන්න නතර වෙච්ච තැනක්. දෙව්ලොව ආයුෂයත් නිරේ ආයුෂයත් ගැන හිතනකොට ඒ අවුරුදු 60 70 කියලා කියන්නේ ඊටාම ස්වල්ප කාලයක්. නමුත් පින්නතුනි ඒ කාල පරාසය තුල ඉඳගෙන පුළුවන් පල්ලෙහාට යනවද ඉහළට යනවද කියලා තීරණය කරන්න. අවශ්‍ය නම් මෙතන ඉඳලා නැවත හිටපු දිහාවල් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සංසාරේ සදහටම අතහැරලා යන්න කටයුතු කරගන්නත් මේ නවාතන බොහොම හොඳම තැන. ආන්ගේක තීරුම් අරගෙන නැවත ඉහළට යනවද? එහෙම නැත්නම් සංසාරින් යන්නම යනවද? එහෙම නැත්නම් සතර අපාය හොඳයිද? ඔබ තීරණය කරන්න. ඉහළට යන්න නම් හුඟක් මහන්සි වෙන්න වෙනවා. පහළට යන්න නම් ඉන්න විදිහ හොඳටම හොඳයි පින්නතුනි. ඒ නිසා ඔබ ගැන යහපත් තීරණයක් ගන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්
ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ නිකවැරටිය මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය අචිරන්ද රණබාහු මිදිපොළවත්ත මහත්මයා සහ වෛද්‍ය තනුජා අබේරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ වගේම වඳුරාගොඩ පදිංචි දිලානි විජේවර්ධන මෙනෙවිය හා දිනේෂ් විජේවර්ධන මහත්මයා සහ මෑණියන්ද මේ සඳහා දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. උතුම් අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා සැප්තැම්බර් මාස 18 වන දිනට උපන් දිනයේ යෙදෙන එම්.කේ. ජයන්ත මිදිපොළවත්ත පියතුමාටත් සැප්තැම්බර් මාස 19 වන දින දෙවන වසර සපුරන ශාක්‍ය මෙත් පුබුදු මිදිපොළවත්ත පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් 2019 9 වෙනි මාසේ 28 වෙනි දින පරලොව සැපත් වුණ ලියනගේ විජේවර්ධන මහත්මයාගේ දෙවර්ෂ පූර්ණයේ නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීමත් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින වෛද්‍ය චානක රුවන් අබේරත්න මහත්මයාටත් රජරට වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඕෂධ රණබාහු මිදිපොළවත්ත සහෝදරයාටත් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. අශෝකා පතිරාජ මහත්මියටත් වරුණ පතිරාජ මහත්මයාටත් තම විවාහයේ තෙවනි වසර පූර්ණයේ නිමිත්තෙන් ඔවුන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දිලිනි පතිරාජ, තක්ෂිලා පතිරාජ, කාශික පතිරාජ යන දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වීම සඳහා ඒ දරුවන්ට ආශිර්වාද කිරීමත් තම පවුලේ සියලු දෙනාටම ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ අපටත් කල්යාණ මිත්‍ර සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාටත් ප්‍රියංකා රණසිංහ මහත්මියටත් දියණියන් දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න මේ රැස් කරගත්ත උතුම් ධර්ම දානමේ කුසලයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ට වගේම පින් අනුමෝදන් කළ සියලු දෙනාටම ආශිර්වාද කළ සියලු දෙනාටම ලක්වැසි ලෝවැසි හැම කෙනෙකුටම හේතු වේවා කියලා වෛද්‍ය අචිරන්ද රණබාහු මිදිපොළවත්ත මහත්මයා සහ වෛද්‍ය තනුජා අබේරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම ආශිර්වාද කරනු ලබනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.